හරි මේ පටන් ගමු නේද? අන්තිමට තිබ්බේ 12 නේද ගන්න? 12 නේ. දැන් 14 මේ නේ. 13. ධාතුනේ මොකක්ද දෙන්නේ බලමු මේ ධාතුනේ තියෙන්නේ මේ තියෙන්නේ ආපදාලක් වූ ජනතාවට නේ ඩොලර් ඇමරිකන් ඩොලර් 25000ක මුදලක් පරිත්‍යාග කරනවා නේ එහි ශ්‍රී ලංකා වටිනාකම අහන්නේ මුදල අහන්නේ අරනේ ලංකා ඩොලර් එක රුපියල් 150 ගන්න මේ එහෙම ඒක ගන්න කියන්නේ හරි එතකොට දැන් අපෙන් අහනවා මේ රුපියල් 25 රුපියල් නෙමෙයි ඩොලර් හරි ඇමරිකන් ඩොලර් එකක් හරි ඩොලර් එකක් කියන්නේ රුපියල් 150යි නේ ඒක ලියා ගන්න මුලින්ම දැන් මෙතන තියෙනවා ඩොලර් 25000ක් තියෙනවානේ ඇමරිකන් ඩොලර් 25000ක් තියෙනවා කියන්නේ 150 ඒවා 25000 නේ උණ වෙන්න එපා දෙපැත්තම 150 වගේ 25000ක් එන්න ඕන උත්තරේ මොකක්ද ඉන්නේ 25 15 කියන්නේ 375යි නේ 375යි මෙතන බිංදුව 1 2 3 4යි රුපියල් කීයද 37 ලක්ෂ 50000යි නේ හරි එන්නේ මේ 13 ඊට පස්සේ 14 බලන්න 14 කියන්නේ ABC සම්පත් ත්‍රිකෝණයක් වේ. EFA අංශක 20යි නම් AB යගේ සොයන්න ඕන. 14. මෙතන A BC තියෙනවානේ. ABC EFD හරි මෙතන අංශක 90ක් තියෙනවා මේ හරි දැන් අපෙන් අහන්නේ ඉස්සෙල්ලම මේ AB අහන්නේ නේ AB කියන ඕනේ අහන්නේ දීලා තියෙනවා EFA 20යි කියලා EFA 20යි මේක 20යි AB සම්පත් ත්‍රිකෝණයක් කියලා තියෙනවානේ හරි මේව තියෙන්නේ EFA වෙන මේ ඕනේ 20යි හරි ABC සම්පත් ත්‍රිකෝණයක් තියෙනවා එතකොට මේ හැම කෝණයක්ම මේ අංශක 60ක් වෙන්න ඕනේ මතකයි අංශක 60යි මේකත් 60යි මේ මෙතන සම්පූර්ණ කෝණෙත් 60යි හරි මේකත් 60යි හරිනේ ඔන්න ඔය තියෙනවා දැන් මෙන්න මේ කෝණ අපිට මේක අපිට ඕනේ ඒ කියන්නේ AB කියන්නේ මේ කෝණනේ ABE කියන්නේ මේ පොඩි එක කොහොමද අපි හොයාගත්තේ දැන් මෙතන කෝණ 20යි පෙරි මෙයා 20 නම් මේකත් 20 වෙන්න ඕනේ නැත්තම් මේව ගන්න නැත්තම් මෙතන කවන්න මේ කෝණ 20යි හරි මෙයා 20 නම් මෙයාත් 20නේ මෙන්න මෙහෙම නැති මොනවද මේ කෝණ මෙන්න මේ කෝණ වර්ගයේ ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ හරි මෙයා 20 නම් මේකත් 20යි
හරි ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? දැන් මෙතන 20ක් හරි. දැන් මෙතන අංශක 90යි. මෙන්න මේ කෝණය කීයද? හරි මෙහෙම ගන්න බැරි නම් මෙතන හරි මේක ලියා ගන්නකො. මේක ගන්න පුළුවන් මේ උත්තරේ. මේක තමයි හොයන්න තියෙන්නේ. හරි. මේ කෝණය අපිට ගන්න පුළුවන් මේක බාහිර කෝණය මෙතන තියෙන්නේ. මේක බාහිර කෝණය මෙන්න මේ විශාල ත්‍රිකෝණය. මෙන්න මේ ලොකු එකේ බාහිර කෝණය මෙන්න මෙහෙම තියෙන්නේ. මෙතන කෝණය 60යි නම් මෙතනත් 60යි නම් මේක අනිවාර්යයෙන් ඒ දෙක එකතු වෙන්නේ මේ බාහිර කෝණය සමානයි මේ අභ්‍යන්තර කෝණ වල එකතු වෙන. 60 120 එන මේ 120ක් එනවා. එහෙනම් මෙතන කෝණ 120යි. අරනේ එතකොට 120යි 20යි එහෙනම් මෙතන පොඩි කෝණේ නේ මේ කෝණේ මෙතන කෝණේ කීයද 120යි 20යි 140යි ඒක ත්‍රිකෝණේ මේ පොඩි ත්‍රිකෝණ 180ක් වෙන්න බෑනේ අභ්‍යන්තර කෝණ ඔක්කොම ටික එහෙනම් මෙතන අනිවාර්යයෙන් 40ක් එන්න ඕනේ එහෙනම් මෙතන කෝණේ 40යි හරි ඒකත් හරි දැන් මොකද අපිට ගන්න පුළුවන් දැන් මේ වානේ මේ ත්‍රිකෝණේ මේක මෙහෙම මෙන්න මේක මෙතන අංශක 90ක් තියෙනවා මෙතන අංශක 40යි මේක අංශක කීයක් එන්න ඕනේද 90 40 කියන්නේ 130යි 130යි එහෙනම් මෙතන කෝණේ අනිවාර්යයෙන් 50ක් එන්න ඕනේ 180 හැදෙන්න එහෙනම් මෙතන මේ පොඩි කෝණේ 50යි මෙන්න මේක 50යි මේක 50ක් එනවා දැන් මෙතන සම්පූර්ණ කෝණේ 60යිනේ මුළු කෝණේ 60යි මේ මෙතන මේ කෝණේ 50යි එහෙනම් මෙතන මේ කුඩා කෝණේ කී දෙන්න ඕනේ මෙතන 60 තියලා සම්පූර්ණ එක මෙතන 50 නම් 60 ඊට 50 නේ 60 අඩු කරන 50 එහෙනම් උත්තරේ වෙන්නේ 10යි අංශක 10යි පොඩි එක හරි මේ අදින්නෝ හරි ඊට පස්සේ දැන් මෙතන දැන් බලමු ඊට පස්සේ මේ කොටස ඉවරයිනේ එකයි ඉවරයි තියෙන දෙවෙනි කොටසනේ හරි දෙවෙනි එකේ ඉස්සෙල්ලාම තියෙන ප්‍රස්ථාරයක් අඳින්නනේ y සමානයි 2x ඍණ 1 දැක්වෙන ශිතේ ප්‍රස්ථාරය අඳින්න ඕනේ හරිනේ දැන් මෙතන මුලින්ම ප්‍රස්ථාරය අඳින්න ඕනේ හරි එදා මේක අඳි මොනේ උතර x වල තියෙන්නේ ඍණ 2යි ඍණ 1යි 0.12යි y වල එනවා 5 ඍණ 5 කියලා ඊට පස්සේ ස්ථානක් තියෙනවා ඊට පස්සේ ඍණ 1 එනවා ස්ථානක් තියෙනවා 3 තියෙනවානේ හරි කොහොම තියෙනවා හරි එතකොට දැන් මේක කොහොමද එන්නේ දැන් අපේ ඕනේ සිතේ මොකද්ද y සමානයි 2x ඍණ 1 නේ මේකනේ 2x ඍණ 1 හරි එතකොට දැන් මෙතන x ගේ ඍණ 1යිනේ
x වගේ ඍණ 1යි. එහෙනම් දැන් බලමු y වගේ මොකක්ද දෙන්නේ කියලා නේ. ඒතර y සමානයි දෙවාරයක් දැන් x වගේ දාන්න මෙතන. x වගේ කියන්නේ ඍණ 1යි මේක දාන්න මෙතෙන්. හරි. දෙවාරයක් ඍණ 1. ආයි දිනවා ඍණ 1ක් නේ. දැන් උත්තරේ මොකක්ද දෙන්නේ? දෙවරක් ඍණ 1 කියන්නේ ඍණ 2යිනේ. ඍණ 2 ඍණ 1. දැන් උත්තරේ කීයද? ඍණ 2 ඍණ 1. ලකුණු දෙක සමාන හින්දා අඩු මේ එකතු කරන්න ඕනේ. 2යි 1යි 3යිනේ. ලකුණ ඍණ. එහෙනම් y සමානයි මෙතන දෙන්නේ ඍණ 3යි. මෙතන මොකක්ද දෙන්නේ? දැන් මෙතන x වගේ 1යි. x වගේ 1 වුණාම මොකද්ද වෙන්න ඕනේ? y සමානයි 2x ඍණ 1 දානවා. එතකොට 2x කියන්නේ 1යි ඍණ 1යි. දෙවරක් 2යිනේ. 2 අඩු කිරීම එක කියන්නේ ආයි 1යි. එතකොට මෙතන එන්නේ 1යි. හරි. මේකත් 1යි. හරි. දැන් මේක ගන්න පුළුවන් ප්‍රස්තාරේ. මෙදි ප්‍රස්තාරය අගයන් ටික. x තියනවා ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. y ඍණ 5 ඍණ 3 ඍණ 1 ධන 1 ධන 3. මෙන්න ගාමුනේ. මේ ප්‍රස්තාරය ගාමු. මේ y අක්ෂය මේ x අක්ෂය ඊට පස්සේ මෙතන බිංදුව මෙතන x 1 sorry y වල 1යි 2යි 3යි 4 ඔය වගේනේ මෙතන එනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 මේ වගේ x වල තියෙන බිංදුව 1 2 3 නේ පුරා නිකන් ගාමු මේකත් ගාමු ඍණ 1 ඍණ 2 ඍණ 3 හරි හරි දැන් මේ කොහොමද එන්නේ උත්තර ටික දැන් මුලින්ම ගන්න ඕනේ x ඍණ 2යි y ඍණ 5යි x අක්ෂය ඍණ 2යි y අක්ෂය ඍණ 5යි මෙදී ඍණ 2යි ඍණ 5යි මෙන්න මෙතන ඊට පස්සේ ඍණ 1යි ඍණ 3යි ඍණ 1යි x අක්ෂය y අක්ෂය ඍණ 3යි y යගේ බිංදුවයි ඍණ 1යි x අගේ බිංදුවයි y අගේ ඍණ 1යි මෙතන බිංදු 1 1 1 1 දෙකම 1යි 2යි 3යි x 2යි y 3යි ඔන්න ඔය වෙන්නේ දැන් තේරෙනවද දැන් මේක යා කරන්න මෙදින් රේඛාව ප්‍රස්තාර ඊට පස්සේ මේක ලියන්නේ මොකද්ද y සමානයි 2x ඍණ 1 ප්‍රස්තාරය ඔක. ඒතර මේකේ අනුක්‍රමණය කියන්න පුළුවන් මොකද්ද? එන්නේ අනුක්‍රමණය. මේ තියෙන්නේ අනුක්‍රමණය 2යි. C කියන්නේ අන්තක්ඛණ්ඩ අන්තක්ඛණ්ඩය කියන්නේ කීයද? මෙදී ඍණ 1යි. ඊයේ මම කිව්වා වගේ තමයි නේ. ඒතර අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය තියෙනවා. හරි. එතකොට මෙතන තියෙන්නේ මොකක්ද දාලා තියෙන්නේ? මෙලින් සිතේ ප්‍රස්තාවන ඉන්න ඕනේ. හරි. ප්‍රස්තාවයෙන් අපි ඒක හරි. ඊට පස්සේ කියනවා මේ මොකද්ද? තුන්වෙනි එකේ. x අගේ ඍණ 5යි. ඊට පස්සේ y අගේ තියෙනවා k කියලා නේ. ඛණ්ඩාංකයක් තියෙනවා. ඍණ 5යි k. ලක්ෂ්‍ය ඉහත රේඛාව මත පිටයි නම් k අගේ සොයන්න ඕනේ. ඒ කියන්නේ x අගේ ඍණ 5 වෙද්දි y අගේ අහලා තියෙන්නේ. ඒකනේ මේ අහලා තියෙන්නේ. x අගේ ඍණ 5 වෙද්දි y අගේ කීයද? ඒක කොට මේ දික් කරන්න වෙනවා නේ. දැන් මෙතන x අගේ ඍණ 4 ගහන්න ඍණ 5 ගහන්න. මෙන්න මෙහෙම යන්න. හරි ඔන්න ඔබ ගිහිල්ලා බලන්න මේකට දික් කරන්න මේ ප්‍රස්තාරය. කොහොම ගියාට පස්සේ මේක දික් කරාම x අගේ ඍණ 5 වෙද්දි y අගේ අපිට කීයද හම්බෙන්නේ? අන්න ඒක හොයාගන්න ඕනේ ප්‍රස්තාරේ. මේ මෙන්න මේ අගේ හොයාගන්න ඕනේ ප්‍රස්තාරේ. ඒකනේ කියන්නේ ඍණ 5 k. k කියන අගේ හොයාගන්න ඕනේ. k කියන්නේ y අගේ එතන මොකක්ද අපිට එන්න ඕනේ? එන්න ඕනේ මෙතනට දෙවාරයක් ඍණ 5 ඍණ 1. ඍණ 11 එන්න ඕනේ. ඕන ඇඳලා බලන්න ඍණ 11 තමයි මේකෙන්. එහෙනම් මෙතන k යගේට එන්න ඕනේ ඍණ 11යි. හරි මේ ප්‍රස්තාරය ආවනේ. ප්‍රස්තාරය ඉවරයිනේ නැන්දනේ. ඔන්න ඔබ එන්න ඕනේ. හරිද මේ අද යන්න බෑ කෙලින් එන්න ඕනේ. හරි. කෙලින් රේඛාව එන්න ඕනේ. හරි මේ ඊළඟට තියෙන්නේ මොකද්ද ඊළඟ ගාන?
මේ ඉතින් හතරවෙනි එකනේ. ඉහත රේඛාවට සමාන්තරව බිඳුවකම දෙක රේඛාව අරගෙන රේඛාවේ සමීකරණය ලියා දක්වන්න. දැන් සමාන්තර රේඛාව තිබ්බොත් මොකද වෙන්නේ? සමාන්තර රේඛාවත් එහෙම වෙන්නේ මේ බෑවුම සමාන වෙනවා. බෑවුම කියන්නේ අනුක්‍රමණය. සමාන්තර වුණොත් රේඛා හරිනේ. මොකද වෙන්නේ? අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. එහෙනම් මේ යාට සමාන්තර යන තව රේඛාවක් තියෙනවා. ඒකේ එන්නේ කොහොමද? y සමානයි m කියන්නේ. m කියන්නේ අනුක්‍රමණයනේ මෙයාගේ. එහෙනම් මේකෙත් අනුක්‍රමණය 2x වෙන්න ඕන. අනුක්‍රමණ සමාන වෙන්න ඕන. මේ හතරවෙනි කොටස. වෙනස් වෙන්නේ මොකද? වෙනස් වෙන්නේ අන්තක්ඛණ්ඩේ. අන්තක්ඛණ්ඩය කියන්නේ මෙතන තියෙනවා මෙතන තියෙනවා පොඩි කණ්ඩාංගයක්. 0.2 කිය. මෙතෙන් 0.2. ඒ කියන්නේ x බිඳුව වෙලා y 2 වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ මේ y අක්ෂයේ කැපෙන ලක්ෂය තමයි තියෙන්නේ. y අක්ෂයේ කැපෙන ලක්ෂය නැත්නම් හමු වෙන ලක්ෂය. ඒකට තමයි මේ අන්තක්ඛණ්ඩය කියන්නේ. එහෙමනේ. මේ ඒකට තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ. එහෙනම් මේ වගේම ගිහලා මේ ගිහලා මෙන්න මේ බිඳුව දෙක. මෙතන බිඳුව දෙක කියන රේඛා මේ ලක්ෂ්‍ය අණ්ඩාංකය. අන්න ඒක ආරයන මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. දැන් මොකද වෙන්නේ? y සමාන 2x අනුක්‍රමණය දැන් ඉන්නේ ධන 2යි කියලානේ. ධන 2. එච්චරයි ඉන්න උත්තරේ. හරි. sorry අන්තක්ඛණ්ඩේ ධන 2යි. අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. අනුක්‍රමණය එකම ඉන්නේ. හරි. අනුක්‍රමණයගේ 2 තමයි. වෙනස් වෙනවා අන්තක්ඛණ්ඩේ. ධන 2යි. ඒක ලියාගන්න. මේ ඊට පස්සේ තියෙන දෙවෙනි ගාන නේ. හරි. දැන් බලන්න දෙවෙනි ගානේ මෙහෙම ත්‍රිකෝණයක් එනවා. කෝණ යන තියෙන්නේ. ත්‍රිකෝණ තියෙනවා තුනක් වගේ තියෙනවා. කොහොම නෙමෙයි වැඩිම තියෙනවා. හරි. දෙවෙනි ගාන. දැන් දිනා A B C D E F කෝණ තියෙනවා x 2x 3x සමාන්තර රේඛා දෙකක් තියෙනවා 120යි 3im 2im y එහෙම තියෙනවා නේ මේක ආදෙනා x t y m ඒ කෝණ ටික හොයන්න ඕනේ ඊට පස්සේ AED යගේ හොයන්න ඕනේ AED යගේ AED කෝණේ හරි බලමුනේ දැන් ඉස්සරහට පටන් ගන්නේ කොහොමද අපි මුලින් පටන් ගන්න මෙතන 2x මෙතන x මෙතන 3x මෙන්න මෙතන අපි අගේ දන්න එක හෝණයයි තියෙන්නේ මේ එක හෝණය එකෙන් අනිවාර්යෙන් පටන් ගන්න වෙනවා මේ 120 වෙන මේ තියෙන්නේ මේක දන්න 120යි කියන එහෙනම් මේ මොකද්ද මේ කෝණේ බාහිර කෝණයක් වෙනවනේ මෙන්න මේ දෙන්නට මෙන්න මෙහෙම තියෙන එක මම ඔන්න මෙහෙම අඳින්නම් මේ මෙතන තියෙනවා 120 කියන බාහිර කෝණය මෙතන එයාට අභ්‍යන්තර සම්මුඛ දෙක මේ දෙකනේ 3x මෙතන එනවා මෙතනත් එන්නේ 2x ධන x කියන්නේ ඒත් 3x ඔන්නෝ වෙනවා එහෙනම් මොකද වෙන්නේ මේ අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුවට 3x ධන 3x 6x 120 සමානයි 6x කියන්නේ එහෙනම් මොකද වෙන්න ඕන 6ෙන් බෙදුවා නම් හරිනේ වැඩි නේ එහෙනම් x සමානයි 120 6ෙන් බෙදුවම 20යි නේ එහෙනම් පේනවනේ x ලාගේ 20 එනවා මේ ගත්තේ බාහිර කෝණ ප්‍රමේයයෙන් හරි බාහිර කෝණේ ඊළඟට ගන්න පුළුවන් දැන් මෙතන මේ සමාන්තර රේඛා තියෙනවා ඒත් එක මෙතන 3im කියලා තියෙනවා මේ දැන් සමාන්තර රේඛා අක්ෂිත කෝණ අපි කරන්නේ ඒක මෙන්න මේ බලන්න මේ කෝණ වගේ මොනවද මේ c වගේ හැඩයක් නේ තියෙන්නේ පේනවද මේ
මේ C වගේ හැඩයක් නෙමෙයි තියෙන්නේ. එහෙම කෝණ වර්ගය මොකද්ද? C වගේ හැඩේ තිබ්බ කෝණ වර්ගය මොකද්ද? ඒකාන්තර නෙමෙයි. ඒකාන්තර එන්නේ කොහොමද? Z වගේනේ. අනුරූප වෙන්නේත් නැහැ. අනුරූප වෙන්නේ F වගේ. මේ වගේ C හැඩයක් එන්නේ මිත්‍ර කෝණ. එහෙනම් මිත්‍ර කෝණ දෙක එකතුව කීය දෙන්න ඕන? මෙතන මිත්‍ර කෝණ 120යි. මෙතන මිත්‍ර කෝණය 3යි. දෙක එකතුව 180ක් වෙන්න එපා. සමාන්තර රේඛාවොත් එන්නේ. මේව අනිවාර්යෙන් මේ පාඩම් කරලා තියාගන්න. නැත්තම් කිලින් උත්තරය ගන්න බෑ. හරි. ඒතකොට 3m සමානයි මේ 120 අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. 180 ඍණ 120යි. එතකොට එනවා අංශක 60යි. 3m සමාන අංශක 60යි. හරි. එහෙනම් දැන් 3ෙන් බෙදන්න පුළුවන්. 60 බෙදීම 3 කියන්නේ 20යි. ඒකත් 20යි. m එකත් 20ක් කියලා. හරි m එකත් 20යි. ඊට පස්සේ දැන් අපිට මොකද්ද ගන්න වෙන්නේ? දැන් අපිට ගන්න පුළුවන් ආවේ t එක පාඩ මේ t එකක් දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් වෙනවානේ. වෙනා මෙන්න මේකේ මෙහෙම නේද තිබ්බේ? ඔන්න ඔහම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම තියෙනවා. මෙතන කෝණය 3x මෙතන කෝණය 2x මෙතන කෝණය t. එහෙනම් මේකත් බාහිර කෝණයක් පේනවා. මේක පාදයක් දික් කරලා තියෙන. එක පාදයක් දික් කරලා තියෙන. එහෙනම් මේ t කියන්නේ බාහිර කෝණයක්. t බාහිර කෝණය සමාන වෙන්නේ මේ දෙක එකතුවට. අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුවට. 2x දාන 3x කියලා. ඒ කියන්නේ 5x. දැන් අපි හෙව්වනේ x ඉස්සලා 20යි කියලා. එහෙනම් 5 වරක් x කියන්නේ 20නේ. 100යි. එහෙනම් t කියන්නේ 100යි. t එනවා 100 කියන. හරි. මේව දැන් අනිවාර්යෙන් මේ ගිහිල්ලා අනිවාර්යෙන්ම කරන්න ඕනේ. හරි. එකපාරක් කළා කියලා හරියන්නේ නැහැ මේක. දෙපාර තුන්පාර ලියන්න ඕනේ. නැත්තම් බුදු වෙන්නේ නැහැ. හරි. නැත්තම් තේරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ යන්න පුළුවන් මොකටද? දැන් අපි y t හෙව්වා. හරි. t හරි. තව ගන්න දින y නේ. තව y ගන්න දින. y ගමන් මේ ත්‍රිකෝණය මේ. දැන් අපි m එකක් ගන්නවා x එකක් ගන්නවා. එහෙනම් මෙතන y හොයන්න පුළුවන් නෙමෙයි මේ ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණ අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර කෝණ ටික. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙතන තියෙන 3i. මෙතන තියෙනවා x නේ. මෙතන y එනවා. දැන් x අපි දන්නවා 20යි කියලා නේ. එහෙනම් මෙයා 20යි. m කියන්නේ අපි හෙව්වනේ 20 කියලා. එහෙනම් 3im කියන්නේ m ඒවා 20 ඒවා 3ක්. ඒ කියන්නේ මෙයා 60යි එහෙනම්. මෙතන අංශක 60යි. මෙතන අංශක 20යි. එහෙනම් y උත්තරේ කීය දෙන්න ඕනේ? ත්‍රිකෝණයේ බාහිර අභ්‍යන්තර කෝණ එකතුව 180 නේ අංශකනේ. එහෙනම් මෙතන 20යි මෙතන 60යි 80ක් තියෙනවා. එහෙනම් 180 වෙන්න මේ 80ට තව 100ක් එන්න ඕනේ. 180 අඩු කිරීම 80 100යි. පේනවනේ? හරි ලියාගත්තා මෙතන ඔක්කොම x ආවා y ආවා t ආවා m ආවා. x y t m හොයන්න. මේ අනිවාර්යෙන් ගානක් එනවා වගේ හොයන්න. කොහොම වලින් හරි. එතකොට එතන උත්තරේ ඒකනේ. ඒ ටික හරි. තව හදිනවා AED යගේ සර්. AED. AED කියන්නේ මොකක්ද? A E D. මෙන්න මේ ලොකු එක. මේ විශාල කෝණ. ඒක ගන්නේ කොහොමද? ඒක ගන්න මෙන්න මේ කෝණ මෙන්න මේක හොයාගන්න ඕනේ. මෙන්න මෙතන කෝණ හොයාගන්න එපා ඒක ගන්න. පොඩි කෝණේ එක හොයාගන්න ඕනේ. දැන් එතනත් ආයේ මේ මෙන්න මෙහෙම තියෙත් බලන්න මේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මේ ත්‍රිකෝණේ මෙහෙම ඇවිල්ලා. මෙතන තියෙනවනේ බාහිර කෝණයක්. මේ 3im කියන්නේ බාහිර කෝණයක් වෙනවනේ. මේ පොඩි ත්‍රිකෝණෙට. මෙතන තියෙනවා 2im කියලා. ඒක හරි. මෙතන කීයක් එන්න ඕනද දෙන්න? මෙතන කීයක් එන්න ඕනද? දැන් බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුවට. නේ? එහෙනම් 3im සමාන වෙනවනේ මෙතන 2im දාන මෙතන අනිවාර්යෙන් m තියෙන්න එපා. ඒකට 2im දාන m තමයි 3im හැදෙන්නේ. එකතු වෙලා. එහෙනම් මෙතන මේ කුඩා කෝණය m කියලා එන්න ඕනේ. කුඩා කෝණය එන්න ඕනේ m කියලා. එම නිසා අපිට ලියන්න පුළුවන් AED කියන්නේ මොකද්ද? AED කෝණය කියන්නේ y දාන m. මේ සම්පූර්ණ කෝණයමනේ මෙතන y කෝණය දාන මෙතන m කෝණය. y දාන m.
y කියන්නේ අපි ගත්ත 100යි m කියන්නේ 20යි 120යි 120යි එන්නේ හරි ලියා ගන්න හරි මේක ප්‍රශ්නේ B කොටස දිනනවා නේ තව එක ඒකේ තියෙන්නේ මේ ප්‍රත්‍යක්ෂ වලින් තමයි රූපේ දක්වන BD DBF සහ BD ඕන සමත් එක තියෙනවා නේ ඒ ඉදි හමුවේ එම් ත්‍රිකෝණයක් තියෙනවා මෙතන මේ ත්‍රිකෝණය මෙතන තියෙන්නේ කොටලස්යක් තියෙන්නේ නේ ඉස්සලම මේ ත්‍රිකෝණයක් තියෙනවා ඊට පස්සේ ඒකේ මෙන්න මෙහෙම ABC තියෙනවා ඊට පස්සේ AB CD EF කියලා තියෙනවා නේ දැන් අහන්නේ DBF සහ BD කෝණ වල සමච්ඡේදක ඒ විදිහ හමුවේ ඒ මොකද සමච්ඡේදක කියන්නේ කෝණය ගන්න දෙකට බෙදෙන රේඛාව නේ එන්න මෙහෙම තියෙන්නේ ඒ කියන්නේ මෙතන මේ කෝණේ සමානයි මේ කෝණෙට මෙතන මේ කෝණේ බෙදෙන රේඛාව මේ කෝණයගේ සමානයි මේ කෝණය මෙතන එක බෙදෙන රේඛාව නේ හරි ඊට පස්සේ මෙතන කියනවා මුලින්ම මොකක්ද අහලා තියෙන්නේ ABD යගේ BDC සහ DCB වලින් ලියන්න ඕනේ ABD යගේ ABD කියන කෝණ ලියන්න ඕනේ BDC හා DCB වලින් දැන් ABD මොකක්ද කෝණේ ABD මෙන්න මේ කෝණ මේක ලියන්න කියලා කියනවා BDC කියන්නේ BDC මෙන්න මේක DCB කියන්නේ DCB මේක නේ මේ කෝණ හරි දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගන්න පොඩ්ඩක් මේකනේ මෙන්න මේ ත්‍රිකෝණය මේ පොඩි එක මෙන්න මෙහෙම තියෙන එකනේ ඔන්න ඔහම තියෙන මෙන්න මේ වගේ තියෙන දැන් මේ කෝණය අපි හිතමු DCB කියලා දැන් මේක ABD නේ මේ කෝණය ABD මේ කෝණෙත් ABD නේ අයි දෙකම සමානයිනේ නේද මෙයත් ABD මෙයත් ABD તો ABD දෙකක් තියෙනවා එහෙනම් මෙන්න මෙතන මේ සම්පූර්ණ කෝණය ගන්න පුළුවන් දෙකයි ABD කියලා ABD කෝණ දෙකක් තියෙන ඉඳ මෙතනත් ABD මෙතනත් ABD සමානයි ඒතර මේ තියෙන්නේ අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ තියෙන බාහිර කෝණ නේද මේ තියෙන බාහිර කෝණය එහෙනම් බාහිර කෝණ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට එකතුවට එහෙනම් මොකද වෙන්න ඕනේ ABD නේ මෙතන අපිට ගන්න වෙන්නේ දෙකයි ABD බාහිර කෝණය සමානයි මෙතන තියෙන්නේ BCD නැත්නම් DCB ගමුනේ එතන තියෙන්නේ DCB ධන මෙතන තියෙන්නේ BDC මෙයා සමානයි මේ දෙක එකතුවට මේදී දැන් අපිට ඕනේ ABD නේ ආල්දී අපිට ඕනේ ABD එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදන්න ඔක්කොම දෙකෙන් බෙදන්න එතන මොකද වෙන්නේ ABD සමානයි අපිට ලියන්න පුළුවන් DCB ධන BDC බෙදීම 2 ඔන්න ඔක තමයි හරි උත්තරේ හරි අපි දාන ප්‍රමේයන් ටිකක් තියෙන්නේ මේ බාහිර ප්‍රමේය හැමදාම එන්නේ මේ ක්‍රමේ හැමතැනම එනවා බාහිර කෝණේ හරි මෙතන පළවෙනි ඊළඟට යමු දෙවෙනි එකට දෙවෙනි එකේ තියෙන්නේ ABD යගේ ADB යගේ හරිද DCB හා CBD අතරින් ප්‍රකාශ කරන්න DCB හා CBD ADB යගේ එතකොට ADB කියන්නේ මොකද කොහොනේ ADB ආයෙත් මේ වගේ මෙන්න මේ කෝණේ ADB යගේ ලියන්න දෙන්නේ කොහොමද මෙන්න මේ කෝණේ
අර වගේ දැන් මෙයාට දැන් වගේ මෙයාට දාන්න තියෙන්නේ. එතන මෙතන තියෙන්නේ මෙහෙමනේ මේ තියෙන්නේ මේ ත්‍රිකෝණය මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ බාහිර කෝණය. මේ තියෙන්නේ බාහිර කෝණය නේ. එහෙනම් මේක ADB නම් මේ කෝණය ADB නම් අර වගේ මේකත් ADB. ඒ සමානයි. කෝණ දෙකම සමානයි. කෝණ සමච්ඡේදයක තියෙන්නේ. හරි. එහෙනම් මේ දෙකම සමානයි. එතන උත්තරේ මොකද දෙන්න ඕනේ? 2යි ADB. සමානයි කාටද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. මේ දෙකට. CBD තියෙනවා අතරනේ CBD නේ තියෙන අපිට. ගානේ තියෙන CBD කියලා. ඔව්. අන්තක DCB. අන්තක DCB. මේක මේ බාහිර කෝණය සමානයි මේ අභ්‍යන්තර කෝණ දෙක එකතුවට. මේ දින්නේ එහෙනම් අර වගේ දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට මොකක්ද වෙන්නේ? ADB කෝණය සමානයි CBD ධන DCB. බෙදීම දෙකෙන් බෙදන්න. ඔන්නෝම උත්තර දෙකක් එනවා. වෙනවනේ. ඊළඟට තියෙන්නේ තුන්වෙනි කොටසේ තියෙන්නේ මොකක්ද? ඊයත 1 සහ 2 ප්‍රතිඵල භාවිතයෙන් ඇස්ට්‍රේන්. හරි. BAD සමානයි අංශක 90 වරින BCD බෙදීම දෙක බව පෙන්වන්න ඕන. 1 හා 2 ප්‍රතිඵල අරගෙන. BAD සමානයි. BAD කියන්නේ මොකක්ද? මොන කෝණය? BAD කියන්නේ B A D. මෙන්න මේ කෝණ. මෙන්න මේක. BAD කියන්නේ. BAD කියන කෝණය හරි. BAD කෝණය තියෙනවා. හරි. BAD කෝණය ධන BAD කෝණය ධන මෙන්න මේ අනිත් කෝණ දෙක අපි දැන් ගත්ත කෝණ දෙක මේදී ADB සහ ABD. ADB හා ABD. මේදී නේද? මෙතන අපිට ඕන කෝණය මේ කෝණය. ඒ තුනම එකතු ගන්න බැරිද අපිට උත්තරයක්? මේ තියෙන තුන්වෙනි කොටස හරි. තුන කොටස මේ තියෙන්නේ. මේ තියෙන BAD කෝණෙයි මෙතන තියෙන ABD කියන කෝණෙයි මෙතන තියෙන ADB කියන කෝණෙයි මේ කෝණ තුනම එකතුව මොකද්ද වෙන්න පුළුවන්? මේ කෝණ තුනේ තියෙන මේ අභ්‍යන්තර කෝණ තියෙන්නේ ත්‍රිකෝණය. එහෙනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතුව 180 අංශක. මම ලියන්න පුළුවන්. හරිනේ. දැන් උත්තරේ මොකද්ද ගන්න පුළුවන්? දැන් අපිට BAD හොයන්න තියෙන්නේ. එහෙනම් මේක අඩු කරන්න. මෙහා පැත්තට දාගන්න. එහෙනම් BAD කියන්නේ මෙයා අනිත් පැත්තට ගියාම අඩු වෙනවා මෙයාත් අඩු වෙනවා. 180 ඍණ ABD ඍණ ADB. ඔන්නෝව ලියන්න පුළුවන්. හරි. දැන් ඔක ලියාගන්න ඊට පස්සේ මේක සුටි බලමු.